එදා මං කොයි හරියට යනකම් පොඩ්ඩක් කරාද කියලා කියන්න පුළුවන්ද? මුලින් නම් ආයි කරන්න ඕනේද මොකද වෙන්න ඕනේ? මොලේෙන් පොඩ්ඩක් මතක් කරගෙන යන්න බෑ කියන්නේ පොඩ්ඩක් කලින්. හරි. මේ අපි ලියාගමුකෝ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. මම මට මතක විදියට එදා දුන්නේ නැහැ ඒක. හරි. ලියාගන්නකො. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. ලියන්න මෙහෙම පද්ධතියක් මත බාහිර ආවේගී බල නොමැති අවස්ථාවකදී එම දිශාව ඔස්සේ රේඛීය ගම්‍යතාවය සංස්ථිතික වේ. රේඛීය ගම්‍යතාවය සංස්ථිතික වේ. හරි. හරි. එහෙමයි. ඔන්න එතන වස්තු දෙකක් තියෙනවා කියලා. චලනය වෙන වස්තු දෙකක් තියෙනවා. හරිද? අපි හිතමු මෙයාගේ ප්‍රවේගය u මෙයාගේ ප්‍රවේගය v කියලා. ඒතර මේ දෙන්න ගැටෙන අවස්ථාවක් හිතන්නකෝ. අපි මේ දෙන්න මූණට මූණ හම්බෙන අවස්ථාවක් ගමුකෝ. හරිද? මූණට මූණ හම්බෙලා ඔය විදිහට ගැටෙනවා කියලා හිතන්නකෝ. එතන මෙයා u මෙයා v කියලා මම ගන්නවා. මෙයා නැවත මෙහාට හැප්පිලා ගමන් කරන ප්‍රවේගය මම හිතනවා මේ දෙන්න දෙපැත්තට යන්නේ කියලා. මෙයා x මෙයා y කියලා මම ගන්නවා. හරිද? ඒතර ඔයාලා දන්නවා මේක ගැටෙන මොහොතේ මෙන්න මෙතන ආවේගී බලයක් ඇති වෙනවා. අපි සාමාන්‍යයෙන් ආවේගී බලය කැපිටල් I කියලා සංකේතවත් කරනවා. හරිද? එතකොට මේ වෙලාවේදී බාහිර බල නැති නිසා, බාහිර ආවේගී බල නැති නිසා. හරිද? අපිට පුළුවන් මෙන්න මේ දිශාව ඔස්සේ මේ වස්තු ගමන් ගන්නා දිශාව තෝරාගත් දිශාවක් ඔස්සේ ගම්‍යතාවය සංසිතිකයි කියලා කියන්නේ. බාහිර ආවේගී බල අනිවාර්යෙන් නැති වෙන්න ඕනේ. හරි. මතක තියාගන්න අපි මේ විදිහට ගැටුමක් ඇති වෙන අවස්ථාවකදී ඇති වෙන ඒ කියන්නේ ගැටුමක් ඇති වෙන අවස්ථාවකදී තියෙන ගුරුත්වාකර්ෂණ බල තියෙන්නේ. අපි මේ ගුරුත්වාකර්ෂණ බල සාමාන්‍යයෙන් නොසලකා හරිනවා. ගුරුත්වාකර්ෂණ බල නැහැ කියලා හිතලා තමයි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ වස්තු ගමන් ගන්නා රේඛාව ඔස්සේ අපි ගත්තොත් අපිට පුළුවන් මේ පද්ධතියේ පෙර ගම්‍යතාවය පසු ගම්‍යතාවයට සමාන කරන්න. හරිද? හරි. එතකොට මේ රූපෙ චුට්ටක් අඳ ගන්නකො ඔයාලා. අපි ඔය ගම්‍යතා සංස්ථිති නියමයයි නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයයි ගැන චූටි අවබෝධයක් තියෙන්න ඕනේ ඉස්සරහට මේ ගණන් ටික හදාගෙන යන්න. හරිද? ඒතර ගම්‍යතාවය කියන්නේ මොකක්ද? ගම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. හරි? ගම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. මේක m1 නම් මේක m2. ඒතර අපිට ලියන්න පුළුවන් ගම්‍යතාවය කියලා කියන්නේ I සමානයි ඩෙල්ටා mv නේ. හරිද? එකාංශුවක් සැලකුවොත් I සමානයි ඩෙල්ටා mv නේ. නමුත් මෙන්න මේ පද්ධතියම සැලකුවට පස්සේ අපිට ගන්න පුළුවන් නේ I සමානයි ඩෙල්ටා mv කියලා උත්තරයක්. හරිද? එතකොට මෙන්න මේකේ ගැටුමට පෙර පද්ධතියේ ගම්‍යතාවය අපිට ගැටුමට පසු පද්ධතියේ ගම්‍යතාවයට සමාන කරන්න පුළුවන්. හරි? ගැටුමට පෙර පද්ධතියේ ගම්‍යතාවය ගැටුමට පසු පද්ධතියේ ගම්‍යතාවයට සමාන කරන්න පුළුවන්. හරි. අපි බලමු මෙන්න මේ දිශාව ඔස්සේ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය පාවිච්චි කරලා. ඔන්න බලන්න. ගැටුමට පෙර මේ වස්තුව යන්නේ මෙහාට. ඒ කියන්නේ m1u. ගැටුමට පෙර මේ වස්තුව යන්නේ මෙහාට. ඒ කියන්නේ ඍණ. අපි තෝරාගත්ත දිශාවට නෙවෙයි අනිත් දිශාවටනේ තියෙන්නේ. m2v. සමාන වෙන්න ඕනේ කාටද? බාහිර ආවේගී ආතති නැති නිසා, ආවේගී බල නැති නිසා කාටද සමාන වෙන්න ඕනේ? අපි තෝරාගත්ත දිශාව වෙන්නේ මේ දිශාවනේ. m2y ඍණ
මෙයා යන අනිත් පැත්තරනේ. m1x වෙනවා. ඔන්නම වෙනවා. මම මේ සමීකරණය මෙහෙම කොටු කරාට මේ මම කතා කරේ මෙන්න මෙතෙන්ට අදාළව විතරයි. හොඳයි. ඕක වෙන ගැටුමකදී වෙන විදිහකට වෙන්න පුළුවන්. සමහර විට මේ ගැටුමකදී වස්තුව මෙහෙම යන්නත් පුළුවන් නේ. මෙහෙම යන අවස්ථාවක් තියෙන්නත් පුළුවන් නේ. හරි. මූණට මූණ හම්බෙන්නත් පුළුවන්. නැත්නම් පස්සෙන් ගිහිලා වදින්නත් පුළුවන්. ඒතර මේ වෙලාවල් වලදී ඉතින් සමහර විට ගැටුණාට පස්සේ මේ වස්තු දෙක ආයි ඉස්සරහට යන්නත් පුළුවන්. ගියා වගේ හැමෝම යන්නත් පුළුවන්. සමහර විට පිටිපස්සෙන් ගියපු වස්තුවේ ප්‍රවේගය බිඳුව වෙලා මෙයා ඉස්සරහට යන්නත් පුළුවන්. සමහර විට මෙයා ආපස්සට ඇවිල්ලා මෙයා ඉස්සරහට යන්නත් පුළුවන්. හම් වෙන්න පුළුවන්. හරි. ඔය ටික ලියාගන්න. මේ වගේ තැනක මුළු පද්ධතියම සැලකුවට පස්සේ ඩෙල්ටා MV කියලා කියන්නේ මුළු පද්ධතියම සැලකුවට පස්සේ ඩෙල්ටා MV කියලා කියන්නේ බිඳුවක් කියලා අපිට ගන්නයි. ගැටුමට පෙර ගම්ම්‍යතාවයෙන් ගැටුමට පසු ගම්ම්‍යතාවය අපි අඩු කරොත් බිඳුවයි කියලා ගන්නයි. යන්නේ ගාවට අනිත් අපිට වැදගත් එක ප්‍රත්‍යාස්ථතාව පිළිබඳ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ප්‍රත්‍යාස්ථතාව පිළිබඳ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ලියන්න මෙහෙම. සුමට ඒකාකාර ගෝල දෙකක් ගැටුණු විට කේන්ද්‍ර රේඛාව ඔස්සේ ගෝල අතර ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගයේත් ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගයක් කියලා. ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගයක්. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයක්. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයක්. අතර අනුපාතය නියතයක් වන අතර සාපේක්ෂ ප්‍රවේගවල දිශාව ප්‍රතිවිරුද්ධ වේ. සාපේක්ෂ ප්‍රවේගවල දිශාව ප්‍රතිවිරුද්ධ වේ. ඒක මම චුට්ටක් ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. හරි? ඔක අපිට මෙහෙම ගන්න පුළුවන්. හරිද? හිතන්නකෝ බිත්තියක් තියෙනවා කියලා. නිකන් බිත්තියක් තියෙනවා කියලා හිතන්නකෝ. ගෝල දෙකක කතාව චුට්ටකට අමතක කරන්න. බිත්තියක් තියෙනවා කියලා හිතන්න. හරි? එතකොට මේ සුමට පොළවක දෘඩ වස්තුවක් මේ විදිහට ගමන් කරනවා කියලා හිතන්නකෝ. මෙයා දිශාවට ගමන් කරනවා කියලා හිතන්නකෝ. හරිද? මෙයා දිශාවට අපි හිතමු u කියලා ප්‍රවේගයකින් ගමන් කරනවා කියලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ බිත්තිය ගත්තාම මේ බිත්තියේ තියෙන ප්‍රවේගය මොකද වෙන්නේ? බිඳුවයි. ගැටුමට පෙර ගත්තත් මේ බිත්තියේ ප්‍රවේගය බිඳුවයි. ගැටුමට පසු ගත්තත් මේ බිත්තියේ ප්‍රවේගය බිඳුවයි. ගැටුමට පෙර ගත්තත් මේ බිත්තියේ ප්‍රවේගය බිඳුවයි. ගැටුමට පසු ගත්තත් මේ බිත්තියේ ප්‍රවේගය බිඳුවයි. එතකොට ඔන්න දැන් ඔයාලා හිතන්න මෙන්න මෙයාට සාපේක්ෂව. ඒ කියන්නේ බිත්තියට සාපේක්ෂව. බිත්තියට සාපේක්ෂව මොකද්ද වෙන්න ඕන? මේ වස්තුව ගැටුමට පෙර බිත්තිය දෙසට එන්න ඕන. අන්න එතකොට මොකද්ද? බිත්තියට සාපේක්ෂව වස්තුවේ ප්‍රවේගය. බිත්තිය දෙසට. ගැටුමට පස්සේ මොකද්ද වෙන්න ඕන? මේක හරි? ගැටුමට පස්සේ මොකද්ද වෙන්න ඕන මේ වස්තුව? මැටි ගුලියක් වගේ එකක් නෙවෙයි නේද?
මොකද්ද වෙන්නේ? මේක නැවත පොළා පනින්න ඕන. ආපස්සට යන්න ඕන. ඒතර අනිවාර්යෙන් දන්නවා ගැටුමට පෙර එයා ආවේ බිත්තිය දෙසට ගැටුමට පස්සේ යන්නේ බිත්තියෙන් ඉවතට. ඉතින් ඔන්න ඕක තමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඒතර ගැටුමට පස්සේ යන්න ඕනේ මෙයා මේ පැත්තට. ඒක අපි v කියලා ගමු. හරිද? හරි. එතකොට ඔන්න මෙහෙම කරන්න පුළුවන්. එතකොට නිව්ටන් විද්‍යාඥයා මෙහෙම කියනවා මේ වගේ අවස්ථාවක. එතකොට මේ වගේ අවස්ථාවක සමහර විට ගම්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් එහෙම ගම්‍යතාවය සමහරට වෙනස් වෙන්න පුළුවන්. හරි? මොකද මේ ගැටුම සමහරට ප්‍රත්‍යස්ත එකක් වෙන්නත් පුළුවන්. අප්‍රත්‍යස්ත එකක් වෙන්නත් පුළුවන්. ප්‍රත්‍යස්ත එකක් වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ ගම්‍යතාවය සංසිඳික වෙනවා. හරිද? හැබැයි අප්‍රත්‍යස්ත ගැටුමක් වුණොත් මොකද වෙන්නේ? මේකේ ගම්‍යතාවය පොඩ්ඩක් අඩු වෙනවා. හරි? ගැටුමට පස්සේ ගම්‍යතාවය ගැටුමට පෙර ගම්‍යතාවයට වඩා අඩු වෙනවා. හරි? එතකොට ඔන්න බලන්න අපිට පුළුවන් ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ බිත්තියට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය. මම ගන්නම් බිත්තිය කියන්නේ b කියලා. මෙයා a කියලා ගන්නම්කෝ. එතකොට ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ v a. බිත්තියට සාපේක්ෂව a ගේ ප්‍රවේගය. සමානයි මෙහාට v. කොහොම ගන්න පුළුවන් නේ? හරි. ඊට පස්සේ ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. මම මේකේ ඊතලයේ දාන්නේ නැතුව ඔව් කවන්න. එහෙම දාන්නකෝ. හරි කොහොම දාන්න පුළුවන්. එතකොට ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය මොකක්ද වෙන්න ඕනේ? v b a. මොකක්ද වෙන්න ඕනේ? ගැටුමට පස්සේ මේ ගැටුමට පෙර මේ ගැටුමට පසු. මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මේ පැත්තට මේක u නේ. u මේක v වෙන්න ඕනේ. ඔන්නම වෙන්න ඕනේ. හරිද? එතකොට නිව්ටන් කියන විද්‍යාඥයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. ගැටුමට පෙර ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය සහ ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය අතර අනුපාතය නියතයක් වෙනවලු. එතකොට ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියන කෙනා නියතයක් වෙනවලු. අපි හිතමු k කියලා. ඔන්නෝම නියතයක් වෙනවලු. හරිද? මේ නියත ඔව්. අපි කොහොම ගමුකෝ. හරිද? එතකොට ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ කවුද? v. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ කවුද? u. හරිද? මෙන්න මේ නියතය තියෙනවනේ. ඒ වගේම තමයි මේ නියමය ඇතුළේම කියනවා මේ දිශාවන් දෙක මාරු වෙනවා කියලා. එතකොට ඔන්න ඔය දිශාවන් දෙකේ මාරු වීම පෙන්වන්න මේ k කියන නියතය අපිට ලියන්න පුළුවන් ඍණ e කියලා. ඔන්නම ලියන්න පුළුවන්. හරිද? k කියන නියතය අපිට ඍණ e කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? වැඩි අවුලක් නැහැ නේද? හරි? ඔන්න ඔහම ලියන්න. තේරුණාද කිව්වද? වැඩේ පැහැදිලිද? අවුලක් නැහැ නේද? ළමයි? 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 අවුලක් නැහැ? අපි ඕක කලින් ඇඳපු රූපෙට ගැලපෙන විදිහට ඇඳගමුද? දැන් මම මේ නිකන් බිත්තියක් සලකලා මේ ගත්තේ. හරි. මේ රූපෙට ගැලපෙන්න අපි නිකන් අඳිමුකෝ. ලියාගමුකෝ. ලියන්නකෝ යාළුවා මෙහෙම. ආයෙ මේ රූපය අඳින්න. මේ රූපය ආයෙ අඳින්නකෝ මෙන්න මේ. මේ රූපය ආයෙ අඳින්නකෝ. මෙයා ගන්න B කියලා. හරිද? තමයි. හරි නේද? ළමයි? හරි. හරි. දැන් ඔන්න පද්ධතියේ ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. ලියන්නකො එහෙම නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමයෙන්. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමයෙන්. මම මේක k කියලා දාන්න නැතුව ඍණ e කියලාම දාන්න. හරි. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමයෙන් ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඍණ වතාවක් නියතයක් ඍණ නියතයක් ඍණ ලකුණත් එක්ක නියතයක් මේක e කියලා දාන්න එපා ඍණ වතාවක් නියතයක් කියලා ලියන්නකෝ
ඍණ වතාවක් නියතයක් කියලා යනවා. එතකොට මම ඉස්සෙල්ලා k කියන නියතය දැම්මේ ඍණත් එක්කමයි. හරි. ඍණ වතාවක් නියතයක්. යටින් ඊළඟ මෙහි නියතය e ලෙස නම් කරමු. මෙහි නියතය e ලෙස නම් කරමු. right දැන් එතකොට ලියා ගන්න මෙහෙම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය v අපි ගමු b ට සාපේක්ෂව. ඔයාලට කැමති නම් a ට සාපේක්ෂව ගන්නත් පුළුවන්. අපි ගමු b ට සාපේක්ෂව. v b, a සමානයි v b, a සමානයි v a, e ධන v e, b නේ. අපිට ලියන්න පුළුවන් එතකොට v a, e ධන v ඍණ b, e ඔන්න මොදාම හරිද? එතකොට එනවා මෙතන a, e කියන්නේ මෙහාට u. හරිද? මෙහාට u. ඍණ මෙයා කියන්නේ කවුද? b, e කියලා කියන්නේ මේ පැත්තට b වෙන්න ඕනේ නේ. ඍණ v ඔන්නෝමනේ වෙන්න ඕනේ. හරි? ඍණ v. එතකොට මේක මොකද්ද වෙන්නේ? u ධන v වෙනවා. ඔන්න ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. හරි? දැන් ලියන්න ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. හරි මේක මෙතන අපි වරහන් ඇතුළේ දාමු පෙර කියලා. නැත්නම් අපිට හොයාගන්න බෑ. මෙතන ගමු a, b පසු සමානයි v a, e ධන v e, b. මේ හැම තැනකම පසු කියලා එන්න ඕන. ඔහොම එන්න ඕන. එතකොට මේක අපිට ලියන්න පුළුවන් a, e v a, e පසු ඍණ v b, e පසු. මෙතන මේ ටිකේ පෙර කියලා ලියා ගන්නවා. මේක ලියන්න පුළුවන්. එතකොට මෙයා ඇවිල්ලා මෙහාට. ඒ කියන්නේ ඍණ x. ඍණ මෙයා කොහටද තියෙන්නේ? මේ පැත්තනේ. දාන වෙනවා ඒකට. y ඔන්න ඔහොම වෙනවා. ඒ කියන්නේ ඍණ x ධන y ඔන්න ඔහොම වෙනවා. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. ඔය මෙතෙන්ට අදාළ ඕක එක එක තැන්වල වලදී එක එක විදිහට ලියවෙන්න පුළුවන් හොඳේ. දැන් අපිට ඕන ලියා ගන්න පුළුවන් මෙහෙම. එම නිසා v a, b පසු සමා බෙදීම v a, b පෙර සමානයි කාටද? ඍණ e. එතකොට මෙතෙන්ට ඕන නම් අපිට ආදේශ කරන්න පුළුවන් දැන් පසු සාපේක්ෂ ප්‍රවේගය අපි දන්නවා ඍණ වතාවක් x ධන y බෙදීම u ධන v සමානයි ඍණ e. මෙතන ඍණට ඍණ කැපිලා යනවා. මේ මෙතෙන්ට අදාළව මේ විදිහට එන්නේ සමීකරණය හරියද? x ධන y සමානයි e වතාවක් කවුද? u ධන v. ඔන්නම ලියන්න පුළුවන්. ඔක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඔක ඒ දෙන විදිහ හරි. කියන්නේ ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයයි
ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය අපි හොයාගත්තට පස්සේ හරිද? මේ මෙතෙන්ට මේවැය තියෙන ධන ඍණ වෙනස් වීම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. හරි නේද? තේරුණා නේද? හරි අවුලක් නැහැ. එදා මං ගණන් කීයක් හැදුවද? තමයි. එදා මං ගණන් කීයක් වගේ හැදුවද? ඊට පස්සේ අපි ලියාගමු ඔයාලට මේ 6 මැත්ස් වලදී ලියන්න වෙන සමීකරණයක් තියෙනවා තව. මතකයිනේ ඔප්පු කරන්න වෙන සමීකරණයක් තියෙනවානේ. ඩෙල්ටා t සමානයි මොකද? ඇලගෙනුම් වල ගණන් හැදුවද? හරි. අපි අද මේ හොඳට කරමු එදාට වඩා. ඔයාලට තේරෙන්නේ නැත්නම් ඕක නිකන් එන මේ අච්චාරුවක් වගේ වෙනවනේ. ෆ්ලුයිඩ් ටිකක් ඔයාලට කරන්න පුළුවන් වෙයි හොඳේ. ඒක මට වෙලාව තමයි අවශ්‍ය. කරන්න පුළුවන් වෙයි ගොඩක් දුරට. අතරල ද්‍රව ස්ථිතිය වලට තරල නෙවෙයි ද්‍රව ස්ථිතිය. ද්‍රව ස්ථිතිය. හරි. ලියන්නකො මෙහෙම. ස්කන්ධේ m වන වස්තුවක් නෑ මාතෘකා විදිහට ලියා ගන්නකො ඉස්සෙල්ලා මෙහෙම. මාතෘකා විදිහට ආවේගය නිසා ඇතිවන ශක්ති පරිවර්තනය. 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 ලියන්න මෙහෙම. ස්කන්ධේ m වන වස්තුවක් ස්කන්ධේ m වන වස්තුවක් ස්කන්ධේ m වන වස්තුවක් u ප්‍රවේගයකින් ගමන් ගන්නා විට u ප්‍රවේගයකින් ගමන් ගන්නා විට එය මත කැපිටල් I නම් ආවේගයක් ඇති වේ. එය මත කැපිටල් I නම් ආවේගයක් ඇති වේ යයි සිතන්න. එය මත කැපිටල් I ආවේගයක් ඇති වේ යයි සිතන්න. ආවේගය ඇතිවීමෙන් අනතුරුව වස්තුව ගමන් ගන්නා ප්‍රවේගය v යයි සිතන්න. v යයි සිතන්න. මේක අපිට පුළුවන් ඒකට මෙහෙම කරන්න. මෙයා යන්නේ u ප්‍රවේගයෙන්. ඒතර මෙයා මත අපි හිතමු I කියලා ආවේගයක් ඇති වෙනවා. එතකොට මෙයා යන්නේ v කියලා ප්‍රවේගයෙන්. ඒතර මෙයා මත ආවේගයක් ඇති වෙලා ඉවරයිද? මේ යමින් ඉන්න අතරේදී තමයි I කියලා ආවේගයක් ඇති වෙන්නේ කියලා හිතන්න. හරිද? දැන් ලියන්න මෙහෙම. මේක ස්කන්ධයේ සිම්පල් m. මොකද මේ ආවේගය ඇතිවීමෙන් පසුව ආවේගය ඇතිවීමෙන් පසු වස්තුවේ ප්‍රවේගය කැපිටල් V යයි සිතන්න. ලියන්න මෙහෙම. ජටිල ලියන්න. ආවේගය ඇතිවීමට පෙර ආවේගය ඇතිවීමට පෙර ආවේගය ඇතිවීමට පෙර වස්තුවේ චාලක ශක්තිය ආවේගය ඇතිවීමට පෙර වස්තුවේ චාලක ශක්තිය
capital T1 ද දැන් අපි සාමාන්‍යයෙන් ශක්තියට කියන්නේ capital E කියලා. හරි? ඒ වුණාට මෙතනදී අපි කියනවා capital T කියලා. ඉතින් ඒක මෙහෙම වෙන්න පුළුවන් නේ. ඔයාලට උපැන්න සාතිකයේ තියෙන නම එකක්. හැබැයි ගෙදර මිනිස්සු කතා කරන විදිය තව එකක්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි අවස්ථා දෙකේදීම කතා කරන්නේ එක්කෙනාටම. ඒක ඉතර හිතන්න එපා. මෙතන දෙක T පාවිච්චි කරන්නේ ඇයි කියලා ඒක ඉතර හිතන්න එපා. හරි? ඊට පස්සේ ලියන්න ගැටුමෙන් පසු නැත්නම් ආවේගය ඇතිවීමෙන් පසු චාලක ශක්තිය T2 යයි සිතන්න. එම නිසා T1 සමානයි භාගයක් mu වර්ග. හරි? mu වර්ග. T2 සමානයි භාගයක් mv වර්ග. mv වර්ග. හරිද? දැන් ලියන්න මෙහෙම. ශක්ති වෙනස නැත්නම් ආවේගය ඇති වූ නිසා සිදු වූ ශක්ති වෙනස ආවේගයක් යෙදීම නිසා ඇති වූ ශක්ති වෙනස ඩෙල්ටා T නම් ඩෙල්ටා T සමානයි T2 ඍණ T1 නැත්නම් පසු මෙතන හැටියට නම් ආවේගය ඇතිවීමෙන් පසු ශක්තිය ඍණ ආවේගය ඇතිවීමට පෙර ශක්තිය. හරි? ඒතර අපිට මේක මෙතනින් ගන්න පුළුවන් සමානයි භාගයයි m v වර්ග දෛශික ලකුණ දාන්න ඕනේ නැහැ කියලා දා කිව්වා m u වර්ග. හරිද? එතකොට මේක අපිට ලියන්න පුළුවන් භාගයයි m v වර්ග ඍණ u වර්ග කියලා. හරි? mu v වර්ග ඍණ u වර්ග. එතකොට මේක අපිට ගන්න පුළුවන් සමානයි භාගයයි m v ඍණ u v ධන u. මොහොම ගන්න පුළුවන්. වර්ග දෙක අතරයන් තියෙන්නේ. මේක සමානයි භාගයක් m v ඍණ u. මේ පෙළිය ලියන්න නැතුව මම නිකන් ඉන්නම්කෝ. හරිද? අතන මේ තියෙන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන්නේ මොකක්ද? m වතාවක් v ඍණ u. හරි? m වතාවක් v ඍණ u. ඒ කියන්නේ මෙන්න මෙතන සිද්ධ වෙච්ච ගම්ම්‍යතා වෙනස නේද? හරි? මෙන්න මෙතන සිද්ධ වෙච්ච ගම්ම්‍යතා වෙනස. ඇත්තට මේ ගම්ම්‍යතා වෙනස කියලා අපි දන්නවා I සමානයි ඩෙල්ටා mv. I සමානයි ඩෙල්ටා mv. මම ලියන්න පුළුවන්. හරිද? එතකොට මේ ආවේගය ඇති වෙච්ච නිසා කැපිටල් I කියන ආවේගය යොදපු නිසා සිදු වූ ගම්ම්‍යතා වෙනස තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මේ වෙනුවට භාගයක් කැපිටල් I v ධන u කියලා. ඉස්සරහින් අපි වරායතන ලියමු. මෙහි I සමානයි ඩෙල්ටා m v නැත්නම් I සමානයි m v ඍණ u නිසා නම ගන්නවා. මේක ඔයාලා ඔප්පු කරලා ඇහුවොත් පෙන්වන්න ඕනේ සමීකරණය. හරි? ඇහුවොත් පෙන්වන්න ඕනේ සමීකරණය. ෆෝන් නැහැ කියලා කිව්වනේ. හිමීට නැහැ. තුන් දෙනාටම තේරුණාද? ඔව්. හරි. කම්බයින් වලදී ඉගෙන ගත්ත ගෝල ගැටුම් මෙහෙම මතකයිද?
අදත් නිකන් සරල ගණන් දෙක තුනක් හදන්න ඕනේද? කොහොමද කරන්නේ? ළමයි කියන්න බලන්න. ඇහෙන්නේ නැහනේ. අවුලක් නැහැ නේ. එහෙනම් මේ වගේ ගණන් හදන්න ඕනේ නැද්ද? පොඩි ගණනක් දෙකක්. ඈ? පස්සිදු? හදන්න ඕනේද? එදා හැදුවා වගේ තව ගණනක් දෙකක්. අවුලන්නේ නැහැ. ඕනේ නැද්ද? ඕනේ නැති. තරුණිකා. තරුණිකා? හදතාවක් නැහැ. අවුලක් නැහැ නේ. හරි. එහෙමනම් මට මතක නෑ මේ ගාන එදා මම ලිව්වද කියලා. මෙහෙම ගානක් හැදුවද කියන්නේ මේ ආනත තලයක වස්තුවක් උඩ ඉඳන් වැටිලා තිරස්ව පොළාපනින එකක් අපි කරාද? ආනත තලයකට වස්තුවක් උඩක ඉඳන් වැටිලා තිරස්ව පොළාපනින ගාන. ඇල ගාන. චුට්ටක් බලන්න. ඇහුන්නේ නැහැ. එහෙම එකක් කරේ නැහැ නේ. හරි. ලියා ගන්නකො මේ ගාන. ස්කන්ධය කිලෝග්‍රෑම් සිම්පල් m වන ඒකකේ ඕන නිකන් ලියා ගන්නවා සිම්පල් m වන ස්කන්ධය සිම්පල් m වන ගෝලයක් සිම්පල් h උසක සිට සිම්පල් h උසක සිට නිසලතාවයෙන් ආරම්භ වී තිරසට ඇල්ෆා ආනත සුමට තලයක ගැටි තිරස්ව ගාන කියනවා වේගය වැඩිද නැහැනේ. තිරස්ව v ප්‍රවේගයෙන් චලිත වේ. ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් මූල e බව. බව පෙන්වන්න. ගෝලය හා තලය අතර ආවේගය කැපිටල් J නම් H හි අගය ගෝලය හා තලය අතර ආවේගය කැපිටල් J නම් H හි අගය v ඇසුරෙන් සොයන්න. ඊට පස්සේ ලියන්න J සොයා. කැපිටල් J සොයා ශක්ති හානිය මෙන්න මෙයා බව
පෙන්වන්න. තලය හා ගෝලය අතර ප්‍රත්‍යාගති සංගුණකය තලය හා ගෝලය අතර ප්‍රත්‍යාගති සංගුණකය E වේ. තලය හා ගෝලය අතර ප්‍රත්‍යාගති සංගුණකය E වේ. හරි. ඉස්සලම් රූප සටහනක් අඳින්න. රූප සටහන ඇඳලා මේ WhatsApp දාන්නකෝ. හරිද කියලා බලමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ ගාන හදන්න පටන් ගමු. මගේ ෆෝන් එකට දාන්න. මගේ ෆෝන් එක දාන්න. මගේ ෆෝන් එකට දාන්න රූපය හොඳයි. ෆොටෝ එක. නම්බර එක තියෙනව නේද හැමෝම? නම්බර එක තියෙනවද තුන් දෙනාම ගාව? නෑ. හරි මං එවන්න. ඔන්න දැම්මා. නිකපට රූපය අඳින්නකෝ බලන්න. රූපය අඳලා ඉස්සෙල්ලා එවලි. එවන්න බලන්න ටක් ගාලා. හෝ රූපේ වෙන්නේ නැතනම් WhatsApp කරන්නකෝ. හරියට. හරි මේකේ ආවේගය නම් කරලා නැහැ නේද? ආවේගය ඇති වෙන විදිය ලියලා නැහැ. ඒ ටික එහෙම හදාගන්න බලන්න. ඔව්. ගැටුම් තලයට ලම්බකයි. ආවේගය.
හරි පසින්දු. ඔගේ තව ආට ලේසි වෙන්න කෝණ හැම ලකුණු කරගන්න පුළුවන්. පසින්දු. තව ලේසි වෙන්න කෝණ හැම ලකුණු කරගන්න පුළුවන් ආට. තරුණිකා කෝ තරුණිකා එව්වේ නැහැ. හරි. එහෙම ගන්නම් මම. ඔන්න අංශුවක් තියෙනවා. ඔහොම ඇවිල්ලා මෙන්න මෙහෙම තියෙන ආනත තලයක වදිනවා. මෙයා මම ගන්නම් ඇල්ෆා කියලා. මෙයා තිරස්ස තමයි පොළා පනින්නේ. හරි. මෙයා වදින ප්‍රවේගය මම ගන්නවා u කියලා. පොළා පනින ප්‍රවේගය මම ගන්නවා v කියලා. මට ගන්න දෙයක් නැහැ ඒක ගානේ කියලා තියෙනවා. හරි. මෙන්න මෙතන බෝලේ තියෙන අවස්ථාවේදී ආවේගය ඇති වෙන අවස්ථාවේදී අපිට ආවේගය දීලා තියෙනවා කැපිටල් J කියලා. මෙයා ඇල්ෆා නිසා එතකොට මෙයා ඇල්ෆා වෙන්න ඕනි. එහෙනම් මෙයා අනුවරින් ඇල්ෆා වෙන්න ඕනි මෙයා ඇල්ෆා වෙන්න ඕනි. ඔන්න. අපේ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි tan ඇල්ෆා කියන්නේ කවුද කියන එක. අහන පළවෙනි ප්‍රශ්නේ tan ඇල්ෆා කියන්නේ කවුද කියන එක. අඩුපාඩු තියෙනවා නම් රූපේ මාක් කරගන්න. හරි. දැන් මේක තව අපිට ගන්න පුළුවන් මෙන්න මේ උස සිම්පල් h මේ උස සිම්පල් h h ගැන පස්සේනේ අහන්නේ මුලින්ම අහන්නේ ඇල්ෆා ගැන. ඇල්ෆා ගැන අහන්න නම් ඒ කියන්නේ අපිට කෝණ වලට යන්න වෙනවනේ. හරි. ඒතර ඔන්නව තමයි ඉස්සෙල්ලාම අපි බලා ගන්න ඕනේ දේවල්. කෝණ වලට අපිට යන්න සිද්ධ වෙනවා. එහෙම යන්න නම් අපි දන්න මූලධර්ම දෙකක් තියෙනවා. මොකක්ද එකක් තමයි ගම්‍යතා සංසිති නියමය. ඒතර ගම්‍යතා සංසිති නියමය දාන්න නම් ආවේගීය ආතතියක් يعني පද්ධතිය මත බාහිර ආවේගීය ආතතියක් ඇති වෙලා තියෙන්න බෑ. දැන් අපි ගෝලය කියන වස්තුව පොදුවේ තනියෙන් සැලකුවාම ගෝලය කියන වස්තුව මත බාහිරින් ඇති වෙච්ච ආවේගයක් තියෙනවානේ. කැපිටල් J කියලා. මෙන්න මේ කියන ගෝලය කියන වස්තුව මත කැපිටල් J කියලා ආවේගයක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම මෙන්න මේ දිශාවට හෝ එයාගේ සංරචකයක් එන දිශාවකට අපිට කිසිම වෙලාවක ගම්‍යතා සංසිති නියමය දාන්න බෑ. හරි? මේ J ගේ දිශාවට හෝ එයාගේ සංරචකයක් එන දිශාවකට ගම්‍යතා සංසිති නියමය දාන්න බෑ. එහෙනම් ඔයාලා දන්නවා බාහිර ආවේගයක් ඇති වෙලා තියෙනවා නම් ඒ ආවේගයෙන් බලපෑමක් නොවන දිශාවක් තියෙනවා. ඒ මොකක්ද? හරියට මෙයාට ලම්බක දිශාව. මොකක් හරි ආවේගයක් ඇති වෙලා තියෙනවා නම් හරියට මෙයාට ලම්බක දිශාවට මොකක් වෙන්නේ නැද්ද? ආවේගයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට යාට පුළුවන් ගම්‍යතා සංසිති නියමය දාන්න. හරි? හරි? දැන් එහෙනම් මොකද කරන්නේ? එතකොට දැන් ආවේගය ඇති වෙලා තියෙන්නේ මේ දිශාවට. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ දිශාවකට මෙහාට හෝ මෙහාට
ගම්මිතා සංස්ථිති නියමයේ දාන්න. ආවේගයට ලම්බකර දිශාවකට ගම්මිතා සංස්ථිති නියමයේ දාන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි මෙහෙම ලියමු. ඔන්න අපි මෙන්න මේ කතා කරන දිශාවට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයෙන්. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයෙන්. හරි. මොකද්ද වෙන්නේ? අංශුවේ ස්කන්ධය අපිට දුන්නද? දුන්නේ නැහනේ. m කියලා මොකුත් දුන්නේ නැහනේ නේද? හරි අපි කමන්නේ අපි ගමු සිම්පල් m කියලා. අංශුවේ ස්කන්ධය සිම්පල් m කියලා ගමු. එතකොට මේ දිශාවට පෙර ගම්‍යතාවය කියලා කියන්නේ m වතාවක් මෙන්න මෙයාගෙන් මේ පැත්තට එන සංරචකයේ u sin alpha සමානයි මෙයාගෙන් මේ පැත්තට එන සංරචකය m වතාවක් v cos alpha. හරි. එතකොට මෙතනින් අපිට m ට m කැපිලා යනවා u sin alpha සමානයි v cos alpha කියලා අපිට ගන්න පුළුවන්. පළවෙනි සමීකරණය. හරි. මම ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ මේකෙන් alpha ව තනි කරගන්න බෑනේ. හරි. මොකද අපිට ගානේ v ව දුන්නට අපි u ගැන දන්නේ නැහැ. අනිත් එක තමයි u ගැන අහන්නෙත් පස්සේ. කියන්නේ u ව සම්බන්ධ කරගන්න පුළුවන් එක තැනක් තියෙනවා නම් මේ උසත් එක්ක සම්බන්ධ කරලා ගන්න ප්‍රකාශනයක් නේ. ඒතකොට ඒ උසත් එක්ක සම්බන්ධ වෙන ප්‍රකාශනයක් අපෙන් අහන්නේ පස්සේනේ. එහෙනම් ඒක අපි ගාවගෙන හරියන්නේ නැහැ. එහෙනම් මේ u හා u නැති කරන්න ඕනේ. ඉතින් u නැති කරන්න යනකොට v නැති වෙයි. ඒක අපි දන්නේ නැහැ. බලමු. u අපි නැති කරන්න try කරනවා. මොකද alpha තනි කරගන්න නම් මේ දෙන්න ඉඳලා හරියන්නේ නැහැ. හරි. ඒතර ඔන්න පළවෙනි සමීකරණය. ඒතර ඔයාලට පැහැදිලිවම තේරෙන්න ඕනේ තව සමීකරණයකට අපිට යන්න වෙනවා. නැතුව බෑ. තව සමීකරණයකට යන්න වෙනවා. හරි. යම් බලන්න. මොකක්ද සමීකරණය? ඉතින් මෙතනදී අපි ඉගෙන ගත්ත මූලික સિદ્ધාන්ත දෙකක් තියෙනවා. මොකක්ද? ගැටුම් වලදී අපි ඉගෙන ගන්න මූලික સિદ્ધාන්ත දෙකක්. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය ගැනයි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය ගැන. හරි? පරීක්ෂණාත්මක නියමය. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දාන්න පුළුවන් වෙන්නේ මොන පැත්තටද? ආවේගය ඇති වෙන පැත්තට. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය අපිට දාන්න පුළුවන් වෙන්නේ ආවේගය ඇති වෙන පැත්තට. right. ආවේගය ඇති වෙලා තියෙන්නේ මේ දිශාවට. හරි? එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ දිශාවට ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගයයි හොයා ගන්න ඕනේ. මෙන්න මේ අපි කතා කරන දිශාවට. එතකොට මොකද්ද වෙන්නේ? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඍණ e වතාවක් ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. හරි. අපි ගමු මෙන්න මේ තලයට සාපේක්ෂ ප්‍රවේගය. මොකද සාමාන්‍යයෙන් තලය නිශ්චලයි. තලය මතනේ වස්තුව ඇවිල්ලා වදින්නේ. ඒතකොට වස්තුවට සාපේක්ෂව තලයේ ප්‍රවේගය ගන්න එක මහා ප්‍රශ්නයක් නැහැ. උනට ඒක ඕනේ නැහැ නේ. එහෙම ඕනේ නැහැ. හරි. ඒ නිසා අපි ගමු තලයට සාපේක්ෂව වස්තුවේ සාපේක්ෂ ප්‍රවේගය. හරි. තලයට සාපේක්ෂව වස්තුවේ ප්‍රවේගය. ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය කොහටද තියෙන්නේ? අපි ගමුකෝ මේකේ ආවේගය ඇති වෙන්නේ මේ දිශාවටනේ. ඒ දිශාව අපි තෝරගමුකෝ. ආවේගය ඇති වෙන දිශාවට තමයි මේ කතා කරන ප්‍රවේගය අපි කතා කරන්නේ. තලයට සාපේක්ෂව ආවේගය ඇති වෙන දිශාවට පසු ප්‍රවේගය. කවුද? v වෙන්න ඕනේ නේ. v නෙවෙයි v sin alpha වෙන්න ඕනේ. සමානයි. මේක තව දෙයක් තියෙනවා. මෙතන දැන් අවසාන උත්තරය අහනකොට alpha අහන්නේ e ඇසුරෙන්නේ. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මෙතෙන්ට නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය පාවිච්චි කරන්නම් වෙනවා කියලා. හරි? එතකොට ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ ඍණ e වතාවක් කවුරු වෙන්න ඕනේද? ඍණ e වතාවක්. දැන් අපි පාවිච්චි කරලා තියෙන්නේ මේ පැත්තට. මෙයා ඇවිල්ලා වදින්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවක් ඔස්සේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ සංරචකයේ ඍණාකය. ඒ කියන්නේ ඍණ u cos alpha.
ඍණ u cos alpha. හරි. දැන් මේ ඍණ ධන වෙනවා. ඒතර අපිට එනවා v sin alpha සමානයි e u cos alpha. දෙවෙනි සමීකරණය. මට කතා කරන ගමන් කිවිසුම් යවන්න පුළුවන් හොඳ. ඔය දැක්කේ නෑනේ. හරි දැන් කොහොමද ඊටු ටික හදන්නේ? මොකද කරන්නේ? තමයි මම මේකේ මේ සමීකරණය දෙවෙනි සමීකරණය කියලා දාගන්න නැතුව චූටි දෙයක් කරනවා. මේක දෙපැත්ත මාරු කරගන්න. EU cos alpha සමානයි v sin alpha. මේක දාගමු දෙවෙනි සමීකරණයේ විදියට. මොකද කරන්නේ අපි? को ළමයි මොකද කරන්නේ? ඇහෙන්නේ නැහනේ. මොකද්ද? අඩේ හිමින් නැහෙන්නේ කියන එක. සෑහෙන හිමින් ඇහෙන්නේ. ඇහෙන්නේ නැහැ. ආව්. හරි. දැන් අපිට මේකේ අවශ්‍ය නැති කට්ටිය මොනවද? අවසාන උත්තරයට යන්න අපිට u සහ v අවශ්‍ය නැහැනේ. මේක මේ දෙකම බෙදන්න පුළුවන්. ඒතකොට එක බෙදීම දෙකෙන් ගන්නවද දෙක බෙදීම එකෙන් ගන්නවද? මම ගන්නවා දෙක බෙදීම එකෙන්. හරි. පියවර පහසු වෙන තමයි මම එහෙම දෙයක් කරේ. e cos alpha බෙදීම sin alpha සමානයි එනවා sin alpha බෙදීම cos alpha. හරි. e cos alpha බෙදීම sin alpha කියලා කියන්නේ එකයට tan alpha. ඒක ඉතින් ආයේ බලන්න දෙයක් නැහැ. අපිට අහන අවසාන උත්තරේ tan alpha නේ තියෙන්නේ. ඒ කියන්නේ tan inverse නේ ඉන්නේ. එනදී මේක අනිවාර්යෙන් ඔයාලට තේරෙන්න ඕනේ tan පැත්තට හදාගන්න. එහෙනම් මෙතනත් එන්නේ tan alpha. එතකොට එනවා අපිට tan වර්ග alpha සමානයි e කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් tan alpha සමානයි මූල e. ඒ කියන්නේ alpha සමානයි tan inverse මූල e. හරි. හරි. දැන් මෙතනදී මේ උත්තරේ ගන්නකොට ධන හොරේන කියලා එනවනේ. දැන් මෙතන මේ tan වර්ග alpha සමානයි e නේ තියෙන්නේ. ඒතකොට tan alpha සමානයි e කියලා ගන්නකොට ධන හොරේන එනවනේ. ඒතකොට ඒක ලියන්න ඕනේද? alpha සුළු පොරේ. ඒක ලියන්න ඕනේද? ලියන්න හොඳයි. alpha සුළු පොරේ නියමයි. ලියන්න පුරුදු කරන්න. හරි. මේ මෙතන දැන් ඔයාලා දන්නවනේ වර්ගමූල ගන්නකොට ධන හෝරින කියලා එනවනේ. හරි. sorry. මෙතන එනවනේ ධන හෝරින කියලා. හරිද? අපි දන්නවා මෙතන ඇල්ෆා කියන්නේ මොකක්ද? සුළු කෝණයක් නේ. හරි. ඇල්ෆා කියන්නේ සුළු කෝණයක් නිසා අපිට මේක ගන්න පුළුවන් tan ඇල්ෆා සමානයි මූල 3 මූල e කියලා. ධන මූල e කියලා ගන්න පුළුවන්. හරි. ඇල්ෆා කියන්නේ සුළු කෝණයක් නිසා මහා කෝණයක් නෙවෙයිනේ. හරි. එතකොට අන්න එතනින් ගන්න පුළුවන් ඇල්ෆා සමානයි tan inverse මූල e කියලා. ඔන්න අවසාන උත්තරය.
හරි. මෙතන වරහන් ඇතුලේ ලියන්න ඇල්ෆා කුඩයි ෆයි බෙදීම 2 නිසා. ඇල්ෆා සුළු කෝණයක් කියලා ලියන්න මෙහෙම ලියන්න ඕනේ. ඒක නිකන් වචනේ ලියනට වඩා හොඳයි මෙහෙම ලියන එක. හරි ඊගාවට අපෙන් අහන්නේ මොකක්ද? h අහන්නේ. h simple h. කාගේ ඇසුරෙන්ද? v ඇසුරෙන්. මේ ඇසුරෙන් තමයි h අහන්නේ. හරි. බලන්න චුට්ටක් කල්පනා කරන්න බලන්න. මේ ටික තේරුණාද? අවුලක් නැහැනේ. මේක නැති මේ සුළු කිරින් තියෙන්නේ. මේක නම් මහලුක දැනන්නේ අන්න අතර තමයි ඔයාලා දැනගන්න ඕන දේ තියෙන්නේ. කො කියන්න බලන්න. ළමයි කියමු බලන්න. හරි අපි මෙහෙම දෙයක් දැන් කරමු. මේ ටික ලියාගත්ත නේද? ඔව්. හරි. හැමෝම හරිනේ නේ? කො ඔව්. හරි. ඊගාවට කරන්න තියෙන වැඩේ. ඔන්න දැන් මම මේ ටික මකනවා. මම මේක චුට්ටක් මේ හරිය නිකන් පිළිවෙලට ලියා ගන්නම්කෝ. u sin alpha සමානයි v cos alpha පළවෙනි සමීකරණේ. මෙතන එනවා eu cos alpha සමානයි v sin alpha දෙවෙනි සමීකරණය. හරිද? දැන් අපෙන් අහන්නේ h ට ප්‍රකාශනයක් කාගේ ඇසුරෙන්ද? v ඇසුරෙන්. h ට ප්‍රකාශනයක්. අපිට දැන් මේ සමීකරණ දෙක පාවිච්චි කළාම මේක ඇතුළට h ඔබා ගන්න පුළුවන්. මේ සමීකරණ දෙක පාවිච්චි කළාම මේක ඇතුළට h ඔබා ගන්න පුළුවන්. කොහොමද කරන්න පුළුවන් මේ? බලන්න. චුට්ටක් හිතන්න බලන්න. නිකෝඩාල් පොඩ්ඩක් හිතන්න බලන්න. කොහොමද අපිට මේක ඇතුළට h ඔබා ගන්න පුළුවන් වෙන්නේ? කියන්න කො කො උත්තරයක් නැද්ද? මේ ප්‍රකාශනය ඇතුළට يعني මේ කොහේ හරි කෙනෙක්ට දැන් v ත් එක්කනේ අපිට අවසාන උත්තරයකට යන්න වෙන්නේ. ඒතර v ව ගාව ගන්න නම් v කියන්නේ ගැටුමට පස්සේ තියෙන ප්‍රවේගයක්. හරි? ගැටුමට පස්සේ තියෙන ප්‍රවේගයක් තමයි v කියලා කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන්න ඕනි මේක ගණන් හදනකොට තේරෙයි ඔයාලට. ඔයාලට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය සහ රේඛීය ගම්‍යතා සංසිද්ධි නියමය දාන්න වෙයි කියලා. හරි? මොකද v කියන්නේ ගැටුමට පස්සේ තියෙන ප්‍රවේගයක්නේ. එතකොට ගැටුමට පස්සේ තියෙන ප්‍රවේගයක් ගැටුමට පෙර තියෙන උසක් එක්ක තමයි සම්බන්ධ කරන්න හදන්නේ. එතන අනිවාර්යයෙන්ම මෙන්න මේ අපි අරගත්ත ප්‍රකාශන දෙකේ උදව්වක් ඕනි වෙනවා. එහෙම නැතුව ගාන හදන්න ටිකක් අමාරුයි. හරි? මේ දෙන්නගේ උදව්වක් ඕනි වෙනවාමයි. හරිද? හරි. දැන් බලමු. එතකොට මේකේ මෙන්න මේ ප්‍රකාශන දෙකේ අපිට දැන් h සම්බන්ධ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්න බෑ. මේ ගාන මුලට හිතන්න හදන්නේ මේ. හරිද? h සම්බන්ධ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. එතකොට h සම්බන්ධ කරගන්න අපිට උදව් කරන්නේ කවුද? u. මේ ප්‍රකාශනය ඇතුළට අපිට h දාගන්න උදව් කරන්නේ u. එහෙනම් u වෙනුවට අපිට පුළුවන් h ඇසුරේ ප්‍රකාශනයක් ගන්න. u වෙනුවට h ඇසුරේ ප්‍රකාශනයක් ගන්න. අන්න එතකොට මොකද වෙන්නේ?
මෙයා ඇතුළට කවුරු ඇවිල්ලාද? මෙයා ඇතුළට දැන් කවුරු ඇවිල්ලාද? h ඇවිල්ලා. අන්න එහෙනම් මේ ප්‍රකාශනය සුළු කරගත්තාම අපිට මොකක් එනවද? v කියන කෙනා ඇසුරෙන් h කියන්න පුළුවන්. right. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයමු මොකද්ද? h u ට h ඇසුරෙන් ප්‍රකාශනයක් ගමු. මොකක්ද ඒකට කරන්න තියෙන්නේ? u ට h ඇසුරෙන් ප්‍රකාශනයක් ගන්නකොට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට පුළුවන් මෙන්න මේ ගුරුත්වය යටතේ සිදුවෙන චලිතය හිතන්න. මේකට ඉතින් ඔය ගෝල ගැටුම් කියන කතාව වැඩක් නැහැ. මේ කොටසට වැඩක් නැහැ. හරි? ගැටුම් කියන කතාව මේකට වැඩක් නැහැ. ඔයාලට මතකයි නම් චලිත සමීකරණ කම්බයින් මැත්ස් වලදීත් ඔයාලා චලිත සමීකරණ ඉගෙන ගත්තා. ෆිසික්ස් වලදීත් චලිත සමීකරණ ඉගෙන ගත්තා. O level වලදී සමහර තරමක් දුරට ඉගෙන ගන්න නැති. එහෙනම් ඉතින් මෙතෙන්ට චලිත සමීකරණ දාලා h ට ප්‍රකාශනයක් ගන්න. sorry u ට ප්‍රකාශනයක් h ඇසුරෙන් ගන්න. මොකද්ද ගැලපෙන සමීකරණය? ඒතර ඔයාලා දන්නවා මෙතන පහළට ඉන්නවා ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒ කියන්නේ අපි ත්වරණය දන්නවා. විස්ථාපනයේ තමයි හොයන්න ඕනි. ආරම්භක ප්‍රවේගය අපි දන්නවා. අවසාන ප්‍රවේගය අපිට u කියලා දෙනවා. ඒතර මෙයා ඇසුරෙන් තමයි හොයන්න හදන්නේ. මෙයා ඇසුරෙන් හොයන්න හදන්නේ. මේකට කාලය ගාව ගන්න එපා වැඩක් නැහැ. එහෙනම් මෙන්න මේ හතර දෙනා සම්බන්ධ වෙන චලිත සමීකරණය මොකද්ද? v වර්ග සමානයි u වර්ග ධන 2a. එතකොට අපිට ලියන්න පුළුවන් අංශුව ගුරුත්වය යටතේ සිරස්ස වැටෙන අවස්ථාව සඳහා පහළට v වර්ග සමානයි u වර්ග ධන 2යි as යොදමු. දැන් v වර්ග කියන්නේ අවසාන ප්‍රවේගයේ වර්ගය. ඒ කියන්නේ u ගේ වර්ග සමානයි ආරම්භක ප්‍රවේගයේ වර්ගය. ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ බිඳුවයි. එයාගේ වර්ගය වැඩක් නැහැ. ධන 2යි. ඒ කියන්නේ අපි චලිතය සලකන දිශාවටමයි ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවය තියෙන්නේ g. s කියන්නේ අපි සලකන දිශාවටමයි විස්ථාපනය තියෙන්නේ h. එහෙනම් මෙතනින් අපිට එනවා u සමානයි මූල ධන හෝ ඍණ 2යි g h කියලා. හරි. අපි දන්නවා අපි චලිත සමීකරණය පාවිච්චි කරනකොට පහළ දිශාව ධන දිශාව කියලා තමයි හිතුවේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම අංශුව වදින්නත් ඕනි අපි සලකන දිශාවටමයි. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන්න ඕනි මේ ප්‍රවේගයත් ධන අගයක්ම වෙන්න ඕනි. මේ ප්‍රවේගයත් ධන අගයක්ම වෙන්න ඕනි. අන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් u විශාලයි බිඳුව විය යුතු නිසා u සමානයි ධන ලියන්න ඕනේ 2g h වේ. කොහොම ගන්න පුළුවන්? හරි. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් මෙයා ඇතුළට මේක දාගන්න. මෙයා ඇතුළට මේක දාගන්න පුළුවන්. හරි. ඒත් ඇල්ෆා ඉන්නවා මේක ඇතුලේ. මේක ඇතුලේ ඇල්ෆා ඉන්නවා. ඇල්ෆා අපි හොයාගත්තා. හැබැයි හොයාගත්තේ tan ඇල්ෆා කියලා. tan ඇල්ෆා තමයි හොයාගත්තේ. එතකොට ඉතින් මේකෙදින් ත්‍රිකෝණමිතිය වගේ දේවල් පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න එපා. ඒව නිකන් ඉතර පොල්ටි වැඩ නෙවෙයි. හරි. මේක වෙන විදිහකට ගන්න පුළුවන්. ත්‍රිකෝණමිතික දැනුමම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහකට. අර නිකන් ඔයාලා ෆිසික්ස් වලදී ගන්න මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා. හරි tan ඇල්ෆා කියලා කියන්නේ සම්මුඛ පාදයේ වෙදීම. බද්ධ පාදයේ ඒ කියන්නේ මෙයා මූල e එහෙනම් මෙයා 1යි එහෙනම් මෙයා ගන්න පුළුවන් අපිට 1 ධන e ගේ වර්ගමූලය කියලා. එහෙම ගන්න එපා. එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා. මොකද්ද? කො කියන්න බා. තමයි
ළමයි අපිට මේක පුළුවන් මෙතන දැන් මූල GH නේ තියෙන්නේ. ඔව් අපි අරම කරත් ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම දෙයක් කරමු. මේක එකේ වර්ගය ධන දෙකේ වර්ගය ගමු. එකේ වර්ගය ධන දෙකේ වර්ගය කියන්නේ කවුද? u වර්ග sin වර්ග ඇල්ෆා ධන e වර්ග u වර්ග cos ඇල්ෆා cos වර්ග ඇල්ෆා. හරි? සමානයි. හදන්න බලන්න. sorry. මේක ඊට වඩා ලේසියෙන් හදන්න පුළුවන්. හරි. මේක මෙහෙම කරන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. මේකේ පළවෙනි සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් උදව්වට. මොකද පළවෙනි සමීකරණය එකෙන් අපිට ගන්න පුළුවන් u වතාවක් sin alpha බෙදීම cos alpha සමානයි v. හරිද? එහෙනම් එනවා මෙතනින් tan alpha. එහෙනම් u වතාවක් tan alpha සමානයි v. u කියන්නේ මෙයා 2gh ගේ මූලය වතාවක් tan alpha කියලා කියන්නේ මූල e සමානයි v. එහෙනම් මේ මූල e මූල 2gh ගත්තාම එතකොට එනවා 2ghe 2ghe වර්ගමූලයෙන් තියෙන්නේ. ඒ අවදානම එහා පැත්තට v වර්ග වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් h සමානයි v වර්ගය බෙදීම 2g. I එකක් එනවා. කොහොම ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද ඇහුවේ මං? J සොයා. අන්න. J හොයන්න. J සොයා. J සොයා. කවුද J කියලා කියන්නේ? I සමානයි ඩෙල්ටා MV අණුව කියනවනේ J හොයන්න කියලා. I සමානයි ඩෙල්ටා MV අණුව මොන දිශාවටද? තලයට ලම්බක දිශාවට. I සමානයි ඩෙල්ටා MV අණුව. I කියන්නේ J. ඩෙල්ටා MV කියලා කියන්නේ ගම්‍යතා වෙනස. ගම්‍යතා වෙනස. ගම්‍යතා වෙනස කියලා කියන්නේ පසු ගම්‍යතාවය ඍණ පෙර ගම්‍යතාවය. පසු ගම්‍යතාවය කියන්නේ කවුද? පසු ගම්‍යතාවය m වතාවක් පසු ගම්‍යතාවය කියන්නේ v. අපි සලකන දිශාවටම ගම්‍යතා සංස්ථිත නියමයේ දාන දිශාවටමයි ප්‍රවේගය තියෙන්නේ. ඍණ පසු ගම්‍යතාවය ඍණ පෙර ගම්‍යතාවයනේ. ඍණ මේ තියෙන පසු ගම්‍යතාවය. ඍණ පෙර ගම්‍යතාවයේ තියෙන්නේ කොහටද? අපි දාන දිශාවට නෙමෙයි අනිත් පැත්තට. එහෙනම් ඍණ කවුරු වෙනවද? ඍණ m u වෙනවා. ඍණ m u වෙනවා. right එහෙනම් අපිට ගන්න පුළුවන් m කවුද? v ධන u. m v ධන u. හරි? m v ධන u කියලා ගන්න පුළුවන්. sorry. වැරදුනා නේද? වැරදුනා. m v නෙවෙයි. කවුද? මේ ගම්‍ය මෙන්න මේ පැත්තට තියෙන ගම්‍යතාවය කියලා කියන්නේ පසු ගම්‍යතාවය කියලා කියන්නේ m වතාවක් ප්‍රශ්නයක්ද? sin alpha. ඔව් ඒක තමයි. ඒක වැරදුනා. sin alpha. හරි?
ඔක කොහොම වෙනවා? ඍණ u වතාවක් cos alpha. ඔන්න. ඔහොම වෙනවා. වස්තු ස්කන්ධය m කියලා දුන්නානේ නේද? මෙතන m වතාවක් ඍණ m u වතාවක් cos alpha. right. දැන් එතකොට මෙතනින් ගන්න පුළුවන් m ව එළියට ගත්තා. හරි. m එළියට ගත්තා. ඇතුළේ ඉතුරු වෙන කවුද? v වතාවක් sin alpha ධන u cos alpha. ඔහොම ගන්න පුළුවන්. හරිද? v sin alpha ධන u cos alpha. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. බලන්න. ඉතුරු ටික සුළු කරා. දැන් ඔයාලට පේන්න ඕනි u කියන්නේ අපි දන්නේ නැහැ. හරි. u අපි දන්නේ නැහැ. හැබැයි u ට ප්‍රකාශනයක් ගත්තා h ඇසුරේ. හැබැයි h දන්නේ නැහැ. එහෙනම් h ට ප්‍රකාශනයක් ගත්තා v ඇසුරේ. ආයෙත් මොකද වෙන්න ඕන? මෙතන අපි දන්නේ නැහැ u ව. එහෙනම් u ට ප්‍රකාශනයක් ගත්තා h ඇසුරෙන්. අපි h ව දන්නේ නැහැ. එහෙනම් අපි h ට ප්‍රකාශනයක් ගත්තා v ඇසුරෙන්. එහෙනම් එන්න ඕනේ මෙතනට ආදේශ වෙන්න. හරි. ඊට පස්සේ අපිට මෙතන පැත්තකින් ඕනනම් දැන් අර ත්‍රිකෝණය පොඩක් ඇඳගෙන tan alpha කියලා කියන්නේ මූල e මෙතන එකයි. එහෙනම් මේක වර්ගමූල 1 ධන e වෙන්න ඕනේ. මම ලියා ගන්න පුළුවන්. නිකන් අපි ලියා ගමු. හරිද? මම ලියා ගන්න. දැන් සමානයි m වතාවක් v sin alpha ආදේශ කරමුකෝ. sin alpha කියලා කියන්නේ කවුරු වෙන්න ඕනද එතකොට? මූල e බෙදීම 1 ධන e ගේ මූලය. ධන u වෙනකොට අපි දන්නවා මූල 2යි gh වතාවක් cos alpha. cos alpha කියලා කියන්නේ 1 බෙදීම මූල 1 ධන e. මම ලියන්න පුළුවන්. දැන් m වතාවක් මේක අපිට ලියන්න පුළුවන් v ඇසුරෙන්. h ව v ඇසුරෙන් ලියන්න පුළුවන් නේ. h ව v ඇසුරෙන් ලියන්න පුළුවන්. h ව v ඇසුරෙන් ලියුවහම මොකද? v වතාවක් මූල e බෙදීම 1 ධන e ගේ වර්ගමූලය ධන මූල 2යි g h කියන්නේ v වර්ගය බෙදීම 2යි ge. හරි. වතාවක් 1යට මූල 1 ධන e. ඔහොම ලියන්න පුළුවන්. දැන් මෙතනින් 2g ට 2g කැපෙනවා. v ගේ වර්ගයේ වර්ගමූලයන්නේ දෙන්නේ. එහෙනම් v වෙනවා. එහෙනම් av තුයි මේ v තුයි එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමානයි m වතාවක් v. ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? මූල e බෙදීම 1 ධන e ගේ වර්ගමූලය. මෙතනින් එච්චරයි. මෙතනින් 2g කැපෙනවා. v වර්ගය එළියට ගියා. ධන 1යට මූල e. මෙතන
හරිනේ නේ. ඔව්. මෙතන එතකොට එනවා 1යට මූල 1 ධන e සමානයි mv. මේක තව සුළු කරන්න පුළුවන් නේ. පොදු හරය අපිට තව මූලයකින් ගුණ කරගත් මූල e කෙනකින් ගුණ කරගත්තා නම් හරිනේ. ඒ කියන්නේ e ධන 1 බෙදීම මූල e වතාවක් මූල 1 ධන e. මේක අපි නිකමට වරහන් කරගමුකෝ. හරි. ඒතර මේ තියෙන්නේ මොකද්ද? 1 ධන e මනේ. මෙතන තියෙන්නේ 1 ධන e ගේ වර්ගමූලය. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 1 ධන e ගේ වර්ගමූලය වතාවක් 1 ධන e ගේ වර්ගමූලය කියලා. මෙන්න මේ පදය. එහෙනම් ඒ එක පදයකට මේක පදයක් හැපෙනවා. අන්න එතකොට ඉතුරු වෙනවා mv වතාවක් 1 ධන e ගේ භාගයේ බලය. නැත්නම් මේක ඉතින් අපිට මූල e ඕක ඇතුළටම රිංගගෙන ඕනනම් මෙහෙම ලියන්න පුළුවන් e කියලා. නැත්නම් කැමති නම් මෙහෙම ලියන්න mv වතාවක් 1යට e ධන 1 වර්ගමූලය. කැමති විදියක්. හදලා ඉවරද? මේක ඉතින් මෙහෙම තිබ්බත් කමන්නේ. මෙහෙම තිබ්බත් කමන්නේ. ඊට පස්සේ මේකේ වර්ගමූල ලකුණ දාලා තිබ්බත් කමන්නේ. කොහොමද ඉතින් මේක මෙතනින් එහාට සුළු කරන්න බෑ කියලා තේරෙනවා. හරිද? ඉවරද? හරි. ආහො පොඩ්ඩක් ඉන්න මෙතන ජීව සොයා. ඔය හැබැයි ජේ හොයන්න කියන්නේ මොන විදිහටද කියලා නැහැ. හැබැයි ශක්ති හානිය දිහා බැලුවට පස්සේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන නේද? ශක්ති හානිය දිහා බැලුවට පස්සේ බලන්න අවසාන උත්තරේ h තියෙනව නේද? මෙතන අවසාන උත්තරේ h තියෙනවා. අවසාන උත්තරේ h තියෙන නිසා අපි මේ h ට ආදේශ නොකර හිටියත් නැත්තම් මෙන්න මෙතෙන්ට ආදේශ කරා නම් හරි පරාභ ප්‍රකාශනය. ගාන හදලා ඉවරද සම්පූර්ණයෙන්ම? ළමයි? ඔව්. සම්පූර්ණයෙන්ම හදලා ඉවරද? ඔව්. අවසාන උත්තරේ තාවද? ඔව්. අනිත් දෙන්න? අවසාන උත්තරේ තාවා? අවුලක් නැහැ නේ? ඔව්. හරි. මං එනම් අවසාන උත්තරේ හදන්නද? ඕනේද? හරි. මේකදී අපිට ගන්න පුළුවන් මොකද්ද? ඩෙල්ටා t සමානයි. ඔයාලා හදලා ඉවරයි නම් කියන්නේ. t2 ඍණ t1. මෙතෙන්ට ඒ සමීකරණය දාන්න බෑ. ඇයි අපිට කියනෝනේ j සොයා කියලා. හරි. j සොයා කියලා කියනකොට අපිට පුළුවන් මෙතෙන්ට ගන්න භාගයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. විභාගෙදී අපිට ගාන දුන්නොත් ඒ ගාන දෙනකොට මෙන්න මෙයා ඔප්පු කරන්න කියලා කියයි. මෙයා මේක බව පෙන්වන්න කියලා කියයි. හරි ඩෙල්ටා t සමානයි භාගයයි i මෙහෙම කියලා පෙන්වන්න කියලා කියයි. දැන් මේ ගාන එහෙම එකක් කිව්වේ නැහැ. ඒ නිසා මේ සමීකරණයට මෙතනදී ආදේශ කරන එක එච්චර හොඳ නැහැ. ඒ නිසා අපිට ලියන්න වෙනවා වචනෙන් මේ ගානේ හැටියට නම් ශක්ති වෙනස නැත්නම් සිදු ශක්ති හානිය කමා ඩෙල්ටා t සමානයි අර ශක්ති දෙකේ අන්තරය. එහෙම කියලා ලියන්න. සමහර විට ගානකදී මේක ඔප්පු කරන්න දීලා හදන්න කිව්වොත් එහෙම මේ සමීකරණයට ආදේශ කරවට කමන්නේ. ඔයාලා කොහොමද කරේ? ළමයි? කොහොමද කරේ ඔයාලා? සමීකරණයට ආදේශ කරාද නැත්නම් නිකම්ම වචනේ ලියලාද ගත්තේ?
සමීකරණයට ආදේශ කරන්නේ නැතුව. පසින්දු කොහොමද කරේ? සමීකරණයට ආදේශ කරාද නැත්නම් නිකම්ම ලිව්වද? ඔව් ඒක ඒ විදිහට පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. J සොයා කියලා කියන නිසා, ආවේගය හොයන්න කියලා කියන නිසා එහෙම පාවිච්චි කරන්න ඕන. ඒක අවුලක් නෑ හොඳේ. ඒ කියන්නේ ඒකේ තේරුම අර නිකන් එනයින් කියනවා වගේ. පැහැදිලිද? පැහැදිලිද? පස්සේද? අනිත් එක්කෙනා ගියා. හරි. මොකද ඒ චුලාන් කියන කෙනාගේ නම මොකක්ද?